අපි යමු. හලෙලූයා. හලෙලූයා. මේ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ වචනයට අපේ සිත යොමු කරමු. දෙවියන් වහන්සේ අපේ ප්‍රීතියයි. හලෙලූයා. හොඳයි අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ අපේ ඇති කරලා ගමු. ඒක කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ. හලෙලූයා. ඒක කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ. ආමේන්. एक कोरिन्थ 15 वेनी परिच्छेदයේ 20 वेनी පදයට අපි යමු. हालेलुया. एक कोरिन्थ 15 वेनी परिच्छेदයේ 20. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිට සිටිනසේක්මය. උන්වහන්සේ සැතපී ඉලන්ගේ නාමයෙන් පරිව. බකිසාද මනුෂ්‍යයෙකු කර්ණ කොටගෙන මරණය කැමුණන බැරි මනුෂ්‍යයෙකු කර්ණ කොටගෙන මරණයෙන් නැගිටීමත් ලැබුණේය. බකිසාද ආදම් තුල සියල්ලන් මැරෙන්නක් නෙව ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලම ජීවත් කරනු ලබනෝය. නමුත් එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස් වහන්සේ නාමුල් ඵලය. ඉන්පසු ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී උන්වහන්සේ සන්තක වූ නැගිටින්නෝය. එවිට කෙලවර පැමිණේ. උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද නැති කල කල්හි උන්වහන්සේ රාජ්‍ය පිය වූ දෙවියන් වහන්සේට බාර දෙනසේක. මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් තම වහන්සේගේ පාදයට දමනතුරු රජකම් කරන්න ඕනෑය. නැති කරනු ලබන්නා වූ අන්තිම සතුරා නම් මරණයයි. මක්නිසාද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පාදවලට සියල්ල යටත් කළසේක. එහෙත් සියල්ල යටත් කරනු ලැබුවේයි උන්වහන්සේ කියන කල සියල්ල උන්වහන්සේට යටත් කළ තැන උන්වහන්සේ අයත් නැති බව පැහැදිලිය. තවද සියල්ල උන්වහන්සේට යටත් කරනු ලැබුවාම දෙවියන් වහන්සේ සියල්ලන් තුල සියල්ල වන පිළිස පුත්‍රයාණන් වහන්සේ තමන්ට සියල්ල යටත් කළ තැන උන්වහන්සේට යටත් කළසේක. ආමේන්. හalleluya. ආමේන්. අපිට ඔබ ගෙදර ගිහිලා මුළු පරිච්ඡේදයේම 16 වෙනි මුළු 15 වෙනි මුළු පරිච්ඡේදයේම ඔබ ගෙදර ගිහිලා කියවන්න. ආමේන්. මම ඔබට මුළු පරිච්ඡේදය ඇතුලේ යමක් අද දවසේ ස්වාමීන් වහන්සේ කතා කරන්න කියනවා. ඔබ දකින්නවා මෙතනදී ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලංගෙන් නැගිට සිටිනසේක. උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාමුල් ඵලය. ආමේන්. අපේ බලාපොරොත්තුව තමයි කවදා හරි දවසක මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළවේ ප්‍රථමයෙන් නැගිට්ටව මිනිසෙක් හැටියට නැගිට්ටව එකම එක මිනිසයා යේසුස්. යා මිනිසෙක් හැටියට මේ පොළවේ නැගිට්ටව නාමුල් ඵලය යේසුස්. වෙන කවුරුත් මේ පොළවේ නැගිටලා නැහැ. නැගිටපුවා ඉන්නවා යේසුස් වහන්සේ. ඒ වගේම ගෝලුව නැගිටපුවා ඉන්නවා. ඒගොල්ලෝ මැරුණාමයි ආපහු ජීවමාන නැහැ. ඊය මැරලා නැගිට්ටා කාලයක් ඉඳලා ඒගොල්ලෝ මැරලා ගියා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නාමුල් ඵලය. මෙතනදී කියනවා උන්වහන්සේ සැතපී සිටින්නන්ගේ නාමුල් ඵලය. ස්වාමීන් වහන්සේ මේ ඊශ්‍රායල් කියන සෙනඟ තෝරගත්තට පස්සේ එයාට උමනා වුණා සෙනඟට කියන්න නුඹලා මගේ නාමුල් ඵල. ආමේන්. ඒ වගේම උන්වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේ කිව්වා නාමුල් ඵල නාමුල් ඵල නාමුල් ඵල නාමුල් ඵල නාමුල් ඵල නාමුල් ඵල මට ගෙනල්ලා දෙන්න කියලා. හැමතිස්සෙම නාමුල් ඵල ඉල්ලුවා. ආමේන්. ඒ වගේම දරුවෙක් හම්බුණා. ඒ දරුවට නම කියන ප්‍රථමයෙන් ඒ කෙනාට කිව්වා පළවෙනි කෙනාට දෙවියන් වහන්සේ දුන්නා නාමුල් ඵලය කියලා. දෙවියන් වහන්සේ ඒ වගේ දරුවන්ට කිව්වා මේ නාමුල් ඵලය උන්වහන්සේටම කැප කරන්න කියලා. ආමේන්. හalleluya. ඒ වගේ දෙවියන් වහන්සේ මනංගෙන් නැගිට්ටා වූ නාමුල් ඵලයක් දුන්නා. දැන් ප්‍රථමයෙන් අපි ඇතුළට ගියොතින් පරණ යුසුමේ ඇතුළට අපි පොඩ්ඩක් එකතු වෙමු. අපි ගියොත් දාන්න පුළුවන් පරණ යුසුමේ නාමුල් ඵලයේ හැටියට කවද ගත්තේ? ආදම්.
පළවෙනි මිනිසයා. එයා මේ පොළවට නාඹුල් ඵලයක් වුණා. ප්‍රථමයෙන්ම හැදුවා මිනිසයා තමයි ආදම්. ආමෙන්. ආදම් අපේ ජීවමාන ප්‍රාණියක් වුණා. ආමෙන්. එයා නාඹුල් ඵලය. එයාකින් තමයි මුළු මිනිස් පැවැත්ම එන්නේ. එයා නාඹුල් ඵලය අපේ කිතුන ජීවිතේට. හලෙලුයා. යේසුස් වහන්සේගේ ජීවිත කතාවේ නාඹුල් ඵලය ආදම්. මේ ලෝකේම පළවෙනි මිනිස්සයා ආදම්. යා නාඹුල් ඵලයක් වුණා. හැබැයි සැතපී සිටින්නන්ගේ නාඹුල් ඵලය වුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. පළවෙනි ආදම් ජීවමාන ප්‍රාණයක් වුණා. දෙවෙනි ආදම් ජීවමාන ආමෙන්. කවුරුනේ? ජීවමාන. දෙවෙනි ආදම් කවුද? පළවෙනි ආදම් ජීවමාන ප්‍රාණයක් වුණා නම් දෙවෙනි ආදම් ජීවමාන ආත්මයක් වුණා. ආමෙන්. දැන් මේ ජීවමාන ප්‍රාණය අපේ කිතුණු ජීවිතයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුන ගන්න ඉන්නා හැම කෙනෙක් මේ පොළවේ අය ජීවමාන ප්‍රාණයක් තියෙනවා. හැබැයි ඒ ජීවමාන ප්‍රාණය පටන් ගැනීමේදී ඒ නාඹුල් ඵලයව සාතන් ඇවිල්ලා පොළඹලා යාව නිරේට ගෙනියන්න තීරණය කළා. එදා ඉඳලා පැවතගෙන එන හැම මනුස්ස සංගතියම ජීවමාන ප්‍රාණ නිරේට පාරක් හදලා දැම්මා. කවුද? සාතන්. ආදම් කරන කොටගෙන හැම කෙනෙක්ම නිරේට පාර හදලා දැම්මා සාතන්. යේසුස් වහන්සේගේ ආත්මය ඇවිල්ලා අපේ ජීවිතයට ස්පර්ශ වුණාම ඒ පළවෙනි ආදම් තිබුණු ජීවමාන ප්‍රාණය ඒකත් එක්ක එකතු වෙලා ජීවමාන ආත්මයක් වෙලා පාර වෙනස් කරලා අපිව අරගෙන නිරයෙන් ගලවලා සදාකාලික ජීවනයට ගෙනියනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආමේන්. දැන් අපි මේ යන්නා වූ ජීවමාන ප්‍රාණිය මෙතන කියනවා 22 වෙනි පදයේ කියනවා මක්නිසාද ආදම් තුල සියල්ල මරුණා මේ ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ලම ජීවත් කරනු ලබන්නෝය. හalleluya. එහෙනම් ස්වාමීන් වහන්සේ කියනවා ආදම් මේක මිනිස්සු ඔක්කොම මැරිලා යනවා. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සියලු කෙනෙක්ම උන්වහන්සේ කෙනා ජීවත් කරවන්න යනවා. එහෙනම් අපිට අලුත් ජීවිතයක් තියෙනවා ජීවත් වෙන්න. හalleluya. ආදම්ගේ පාරේ ඔක්කොම මරණයට සාතන් ගෙනියනවා. යේසුස් වහන්සේ කරන කරගෙන ඔක්කොම ජීවත් කරවන්න යනවා. හalleluya. දැන් එහෙනම් අපිට අලුත් ජීවිතයක් තියෙනවා යේසුස් වහන්සේ පිළිගත්ත නිසා. හැබැයි ස්වාමීන් වහන්සේ එතනදී පොඩි නැවතීමේ ලකුණක් දාලා එතන පොඩි දෙයක් මතක් කරලා දෙනවා. මොනවද කියන්නේ? නමුත් 23 වෙනි පදයේ කියනවා නමුත් එක් අය තම තමාගේ ක්‍රමයෙන් එතන දෙවියන් වහන්සේ පැහැදිලිවම නැවතීමේ ලකුණක් දාලා පෙන්නලා දෙනවා මොනවද? හැබැයි ඔබ මාව පිළිගත්තද? යේසුස් වහන්සේ තමා ජීවනය ආමේ අරයා නිරේට ගෙනියන ආදම් කරගෙන සියලු කෙනෙක් මරණයට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ජීවනයට ගෙනියනවා. හැබැයි එක දෙයක් තියෙනවා කරන්න. ඔබ කරන ක්‍රමය අනුව තමයි ඕක සිද්ධ වෙන්නේ කියලා කියනවා. ඔබ යේසුස් වහන්සේ පිළි අරගෙන කරන ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමය අනුව තමයි ජීවනය හම්බෙන්නේ කියලා උන්වහන්සේ මතකයක් ගෙනලා දුන්නා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ නාඹුල් ඵලය. ඉන්පසු ක්‍රිස්තුස් වහන්සේ ඊමේදී උන්වහන්සේගේ සන්දක නැගිටින්නෝය. ඒ ක්‍රමය අනුව ආමේන්. ඒ ක්‍රමය අනුව යේසුස් වහන්සේගේ ජීවනයත් එක්කම ජීවත් වෙන අයව නාඹුල් ඵලය ලබා ගත්තා වූ කිතුරුවම අලුත් ජීවිතයක් නාඹුල් ඵලය ලබාගත්තු අයව උන්වහන්සේගේ සන්තක සෙනගක් වෙන්න යනවා.
අනිත් අය යේසුස් වහන්සේ පිළිගත්තා තමයි. සභාවට ආවා තමයි. දසෙන් කොට සම්මාදම් ප්‍රේමී දීමන දුන්න තමයි. හැම ඉරිදම කඩන කර ආවා තමයි. ආමේ ඉගෙන ගන්න ආවා තමයි. ඉගෙනුවා තමයි. දේශනා කරා තමයි. බලවත් දේ නමස්කාරය අපි කරා තමයි. ආමේ අර ඒව මේවා ඉන්ස්ට්‍රුමන්ට් මේව කරා තමයි. ආමේ අතු ගෑවා තමයි. පුණු ගෑවා තමයි. ලයිට් දැම්ම තමයි. හොක්කමන්ටම යටහත් හිටියා තමයි. හැබැයි උන්වහන්සේ එතනදී යම් දෙයක් කියනවා මගේ ක්‍රමය මමයි යේසුස් වහන්සේ පමණයි දන්නේ. මගේ ක්‍රමය අනුව තමයි උන්වහන්සේගේ සන්තක සෙනග වෙන්නේ. ආමෙන්. යේසුස් වහන්සේ අපිට උන්වහන්සේ ප්‍රඥාවේ දෙවියන් වහන්සේ. අපි යේසුස් වහන්සේ පිළිගත්තයි කියලා අපිට ඕන එක කරන්නට උන්වහන්සේ දෙන්නේ නැහැ. උන්වහන්සේ මගේ ක්‍රමය අනුව තමයි උන්වහන්සේ සන්තක සෙනග කරගන්නේ. ආමෙන්. දැන් මොනවද අපි උන්වහන්සේගේ සෙනග වෙන්න ඕන? අපි යමු පරණ කිවිසුමේ පොඩක් එතනට ගිහිලා අපි නැවත මෙතනට එමු. මම පරණ කිවිසුමේ දෙවි කතාවට අපි පොඩක් යමු. ආමෙන්. පරණ කිවිසුමේ දෙවි කතාවේ 23 වෙනි පරිච්ඡේදයට අපි යමු. දෙවි කතාවේ 23 වෙනි පරිච්ඡේදයේ මෙන්න මෙහෙම යමක් ස්වාමීන් වහන්සේ අපට අද දවසේ මතක් කරලා දෙන්න යනවා. අපි උන්වහන්සේට ස්තුති කියමු මේ මතක් කරලා දෙන නිසා. ආමේන්. හලෙලුයා. 23 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේය ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට මෙසේ කියාපන්නේ මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා ආවොත් එහි ගොයන් කපන කල නුඹලාගේ ශාස්ත්‍රයෙන් නාමුල් පළමිටිය පූජකයා වෙතට ගෙනෙලා ඒ මිටිය නුඹලා උදෙසා පිළිගනු ලබන පිණිස ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ එය තේවේ කරන්නේ සබත් දවසට පසුවදා පූජකයා එය තේවේ කෙරෙත්වා නුඹලා මේ මිටි තේවේ කරන දවසේදී ස්වාමීන් වහන්සේට දවන පූජාවක් කොට කැලලක් නැති අවුරුද්දක බැටළුවෙක් ස්වාමීන් වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට තෙල් මිශ්‍ර සීන් පිටියේ පාවතින් දසෙන් දෙපමුරුවක්ද ඊට පාන පූජාවක් කොට මුද්‍රික පහණියේද ආමේන් හිමියකින් සතරෙන් පංගුවක්ද ඔප්පු කරපාලා එසේ ඒ දවස දක්වා නුඹලාගේ දෙවියන් වහන්සේගේ පඳුරක් නුඹලා ගෙනෙන තුරුම පොටියක්වත් විඳලවත්වත් ආමේන් විලඳවත්වත් අමු කරල්වත්වත් නුඹලා විසින් නොකෑ යුතුය ඒ නුඹලාගේ සියලු පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල සදාකාල අනතක් කියලා. දැන් දෙවියන් වහන්සේ අපිට ඒ ක්‍රිස්තුස් වහන්සේගේ නාමවල ඵලය ගැන කතා කරනවා මෙතනදී. මොනවද කතා කරන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා මිසර දේශයෙන් කවදා හරි දවසක පොරොන්දු දේශයට යනවද? අපි ලෝකයේ හිටියේ මිසර දේශේ. ආමේන්. අපි ගැලවීම ලැබපු දවසේ අපව පොරොන්දු දේශයට ගෙනාවා. ආමේන්. අපි මිසරයෙන් පොරොන්දු දේශයට දෙවියන් වහන්සේ අපව ගෙනල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා එහෙනම් නුඹලාව පොරොන්දු දේශයට ගෙනල්ලා තියෙනවා නම් නුඹලාගේ සියල්ලෙන් ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට දෙන්න කියලා. ආමේන්. එදා ඒක තමයි පළවෙනිම මතක් කර බලන්න කවදා මිසරේ පොරොන්දු දේශයට ගිහිල්ලා පටන් ගන්නවා පළවෙනි දේ දෙවියන් වහන්සේට ප්‍රථම දේ දෙන්න පුරුදු වෙන්න. හලෙලුයා. කොහොමද සදාකාලිකව මේ පොළව තියෙනකම් පණක් කරලා දුන්නා. දැන් අපි අද ආත්මික පොරොන්දු දේශයට ඇවිල්ලා තියෙන්නේ. අපි මිසරේ ජීවත් වෙච්ච අපිව ස්වාමී යේසුස් වහන්සේ පොරොන්දු දේශයට අරගෙන අපෙන් බලාපොරොත්තු වෙනවා ප්‍රථම ඵලය.
ආමෙන්. ඔබගේ ප්‍රථම ඵලය ඔබ කවදාද දෙවියන් වහන්සේට දෙන්නේ? එදාට ජීවමාන දෙවියන් වහන්සේ ඔබව ගින්නේ පූජාවකට ගෙනියනවා. මෙතන මේක කියලා තියෙනවා ඔබගේ පසුව කියවන්න. ඔබව ගින්නේ පූජාවට තේව කරනවා. ඔබව ගින්නට දැම්මේ නැත්නම් පොරොන්දු දේශයට ඇවිල්ලා දෙවියන් වහන්සේ වරණට වඩා පවිත්‍ර වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රථමයෙන් උන්වහන්සේක මතක් කරලා දුන්නේ අපි හැම කෙනෙක්ගේම ප්‍රථම ඵලය ගින්නට දාලා තමයි දෙවියන් වහන්සේ බලන්නේ මේක හොඳද නරකද කියලා. ඔබ ගේන, ඔබ එන, ඔබ සබත් දවසට එන, සේවය කරන, নমස්කාර කරන, දෙන, ස්තුති කරන, নমස්කාර කරන සියලුම දේ ප්‍රථම ඵලය ඔබගෙන් එන ස්වාමීන් වහන්සේ ගින්නට දාලා බලනවා මේක මටද දෙන්නේ නැත්නම් එයා වර්ධනය වෙන්නේ යා මම තමා දෙන්නේ කියලාද බලාපොරොත්තු වෙන්නේ. මම තමා දෙන්නේ කියලා හිතනවා නම් ඔබ එතනම දැවිලා අලු වෙලා යනවා. හැම දෙයක්ම දෙවියන් වහන්සේට යන්නේ නැහැ. දෙවියන් වහන්සේට ප්‍රථම ඵලය දෙනවා නම් ගින්නෙන් එක පවිත්‍ර වෙලා දෙවියන් වහන්සේට නිරිසුවදක් වෙනවයි කියලා මෙතන කියනවා. හලෙලුයා. මෙතන කියනවා උන්වහන්සේට ඒක දෙද්දී උන්වහන්සේ කියනවා මෙතන 15 වෙනි පදේ 13 වෙනි පදේ කියනවා ඊට ආහාර පූජාවක් පිණිස ස්වාමීන් වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට ඒක යනවා. ඒක මිශ්‍ර වෙලා යනවා. ආමෙන්. කී දෙනෙක් ඔබ විශ්වාස කරනවද ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ මේ මිශ්‍රයේ නැමැති ලෝකේ ඔබ පොරොන්දු දේශයට ඇදගෙන තියෙනවා කියලා. කීදෙනෙකුට තේරෙනවද ඔබ පොරොන්දු දේශේ ඉන්නේ කියලා? ආමෙන්. ඔබ පොරොන්දු දේශේ ඉන්නේ? ආමෙන්. ඔබ මේ පොළොවේ ඉන්නේ ඔබට දැනෙන්නවද මම ස්වර්ගයේ ඉන්නේ කියලා? උන්වහන්සේගේ පොරොන්දු දේශය ඔබ ආත්මික ඉස්මායිලය ඔබ ආත්මිකව ජීවත් වෙන ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට දෙන කෙනෙක් වෙන්න ඕන. කී දෙනෙක් ඔබ දැසන නැගිටම ප්‍රථම ඵලය දෙනවා දෙවියන් වහන්සේට. ස්වාමිනේ ස්තුතියි මම නැගිට්ටුවට. නැත්තම් මරණම් දන්නේ නැහැ මේ මරලා මොනවද වෙන්නේ කියලා නේ. දන්නවද ඔබ නිදාගත්තේ මොනවද වෙන්නේ කියලා? දන්නේ කවුරුත් මොනවද වෙන්නේ කියලා නේ. සමහරක් එක නෑ මම නිදාගත්ත උතර අහගෙන ඉන්නේ කියලා. තනිකර බොරු කියන්නේ. ආමෙන්. හොඳට තේරෙනවා කියලා. පොල්ලක් අරන් ගිහලා ගාඬු පාඬුවට තේරෙනවද කියලා බලන්න. නේද? ඔය කියනනේ මම නිදාගත්ත හොඳට අහගෙන ඉන්නේ කියලා. ගාඬු හොඳ පොල්ලක් අරගෙන දීලා දාන්න ඔළුව පුඩු වෙන්නේ. බලන්න එයාට තේරුණාද කියලා දැනෙන්නේ ඉවරයි. ආමෙන්. අනින්දේ හොඳට තේරෙනවා සමහරක් අය කියන්නේ. ආමෙන්. මම නම් නිදාගත්තට කවුරුත් නම් ඉන්න බලඟට. මොකද මම හොඳ මාර කොට ඉරන්නේ මම. හalleluya. ස්වාමීන් වහන්සේ ස්තුති වේවා. නිදාගත්තම මම දන්නේ මගේ ජීවිතේ මොනවද වෙන්නේ කියලා. ආමෙන්. ඒක ගැන මම සතුටු වෙනවා. ඒක මම දන්නේ මොනවද වෙන්නේ කියලා. හalleluya. මధుරේ කනවද මේසෙක් කනවද මාව කවුරු කනවද කියලා මම දන්නේ මම නෙදී. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ඇයි ඔබට මම මේක කියන්නේ? ඔබ ප්‍රථම ඵලය දෙන්න පුරුදු වුණාම ඔබ නෙමෙයි ජීවත් වෙන්නේ. ඔබ තුල ප්‍රථම ඵලය දෙන කෙනා ඔබ තුල ඇවිල්ලා ජීවත් වෙනවා. ආමෙන්. අපේ ප්‍රථම ඵලය ස්වාමීන් වහන්සේට මිහිරි පූජාවක්. ඔබට අවුරුදු කීයද කියලා ඔබ මෙනෙහි කරලා බලන්න ඔබ කවදද ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට ගනුදෙනු කරේ? ගැලවීම දුන්නේ සාදු පිළිගත්ත බාවතිස්ම කරා සභාවට එනවා නමස්කාර වෙයි කිසි දෙයක් නැන්සට වැඩක් නෑ. ආමෙන්. ඔක්කොම බයිබලෙ ලියලා තියෙන දේවල් කියන්නේ ඔක කරන්න ඕනේ කියලා අපිට. ඕක කරන්න ඕනේ කියලා දෙවියන් වහන්සේ ලියලා තියෙන දේවල්. ඒක උන්වහන්සේට වැඩක් නෑ ඔබ කරත් නැත. ඒක උන්වහන්සේ ලියලා තියෙන ඔබ කර යුතුයි ඒක අපි කරනවා. ඒක වෙන දෙයක්. ආමෙන්. විශේෂ දෙයක් තියෙනවා අපි උන්වහන්සේට කුළුඳු ලය වෙනවා. ආමෙන්. කීදිනුට ඔබට දැනෙනවද? උන්වහන්සේ මාව ලක්ෂ ගණන් සෙනග අතරින් කුළුඳු හැටියට තෝරගෙන තියෙනවා කියලා. බොහෝ සෙනග අතරින් බොහෝ ඇඳවලා තියෙනවා කියලා.
හalleluya. අපි යමු නැවත කොරින්ති පොතට. අපි නැවත එතනට අපි ඇතුල් වෙමු. දැන් අපිට යමක් අපේ ජීවිතේට එකතු කරන්නට යනවා. හalleluya. ස්වාමීන් වහන්සේ කියනවා මේ නාමුල් ඵලය. හalleluya. නාමුල් ඵලය ඒ පොරොන්දු දේශයට ගිහිල්ලා මිනිසයන් පූජා කරද්දී නාමුල් ඵලය ඒ ගිනි පූජාව දෙවියන් වහන්සේට ඒක දැනෙද්දී ස්වාමීන් වහන්සේ ඊයට ප්‍රේම කරා. නාමුල් ඵලය ගෙනලා දෙවියන් වහන්සේට දුන්නු කෙනාට ස්වාමීන් වහන්සේ ප්‍රේම කරා. අපේ ජීවිතයේ ප්‍රථම ස්ථානයේ දෙවියන් වහන්සේට දෙද්දී උන්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි වගුරුනවා. ආමේන්. යේසුස් වහන්සේ රාමුවකට දාලා බලන්න මුළු බයිබලයේ තුලම උන්වහන්සේ සියලුම මිනිසයන්ට මුළු ලෝකේ ඉන්න සියලුම කෙනාට ප්‍රේම කරයි කියලා කියන්නේ. එහෙනම් අපේ ජීවිතයේ යේසුස් වහන්සේ මානක ප්‍රථම ප්‍රේමය තියෙනවා නම් නාමුල් ඵලය තියෙනවා නම් මට පුළුවන්කම වෙන්න ඕන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙසේද ප්‍රේම කරේ ඒ හා සමානව මට ප්‍රේම කරන්න පුළුවන්. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නාමුල් ඵලේ නම් උන්වහන්සේ ප්‍රේමේ නම් අපි හැම කෙනෙකුට පුළුවන්කම තියෙනවා ප්‍රේම කරන්න. සතුරට ප්‍රේම කරන්න ඕන. අද පියා කෙනලා අලින් දෙනවනම් ප්‍රේම කරන්න ඕන. කරන්න දෙයක් නැහැ. ඔබ ගෝලියෝම තේරුම් ගන්න ගෝලියෝ ගැන අපේ ප්‍රොජෙක්ට් එකේ තියෙන පුළුවන් නම් එක්කෙනෙක් කරගෙන දාන්න මම ඔබට මතක් කර දෙනවා. එයාගේ ප්‍රේමේ නිසා එයාට පොරවෙන් කොටන්න ඉඩ නැහැ. ආමේන්. දෙවියන් වහන්සේ ගෝලියේ එයාට ප්‍රේමේ නිසා ප්‍රේමය වැඩි නිසා එයා ඉඩ හැරියා ඒ ප්‍රේමය තව අය දකින්න එයාට පොරවෙන් කොටලා මැරුවා. තව කෙනෙක්ට එයාගේ ප්‍රේමය වැඩි නිසා ආමේන් ඒ ප්‍රේමය වැඩි නිසා හalleluya අපි දකින්නවා මොහු කවුද? හalleluya මේ යූදස් හalleluya අපි අදාරිමු. ඔව් තව කෙනෙක් ගන්න. ඔහුට ප්‍රේමය නැති නිසා ඔහු බෙල්ලේ වැලක් දාගෙන ඔහු මැරුණා. අපිට එපා යූදස්ගේ ගතිගුණ. මොහු කවුද? ආමේන් මේ කවුද? මෙයා දෙවියන් වහන්සේගේ ඉතා බලවත් ඉදිරියෙක හිටියා. කවුද මේ? සීමොන්. හalleluya. මේ සීමොන් මොනවද කරේ? යාව කනුවක් කරගෙන යාගේ ප්‍රේමය යේසුස් වහන්සේත් එක්ක ජීවත් වෙනවා කියලා දැක්කම යා ඉඳ හැරියා ඒ ප්‍රේමය තව කෙනෙක් දකින්න. පොරවක් කරගෙන අර දර කපන අය දැකලා තියෙනවද දර මඩුවේ? දර පොල්ලේ ගහලා දෙකට පළු දෙක මේවා කරන්නේ ඒ වලට පළු කරන්නේ දෙහැරිය. අපේ ප්‍රේමය අපේ වාසියට විතරයි. යේසුස් වහන්සේගේ ප්‍රේමය සියලු වාසීන්ට. ආමේන්. හalleluya. අපේ ප්‍රේමය අපේ වාසියට විතරයි. ඒක ඇවිල්ලා සාතන්ගේ ප්‍රේමය. යේසුස් වහන්සේගේ ප්‍රේමය සියලු වාසීන්ට. හalleluya. තව මට කෙනෙක් දාලා පෙන්නන්න මට හරි ආසයි. හalleluya. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ ඇයි අපිට එයාට ඒ ප්‍රේමය තියෙන ගාව. ආමේන්. ලෙබනන් දේශී ක්‍රිස්තුස් 64 දී පොරවෙන් කපලා මැරුවලු. කාවද? ආමේන්. කාවද? තද්දිස්ව. ආමේන්. ඔබ හිතනවද මේ පොරවෙන් අපිට පොරවක් කරගෙන යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් තව ගිහියා බලන්න? කාටද පුළුවන්ද? කවුරු හරි පොරවක් අරගෙන හිටපම් මම ඔබට හොඳ වැඩක් කරන්න කියලා සිංහල වචනේ මම කතා කරේ. අපි ආවට මම ප්‍රේම කරනවායි කියලා ඉන්න පුළුවන්ද? ඇයි දන්නවද ඉන්න බැරි? හේතුව ප්‍රථම ඵලයේ දෙවියන් වහන්සේට දෙන්නේ නැති නිසා. අපිට ඕනේ ෂේප් එකේ පැනලා දුවන්න වෙන ප්‍රඥාවක්, දේව ප්‍රඥාව නෙමෙයි වෙන ප්‍රඥාවක් තියෙන්නේ. මොනවද දන්නවද ඒකේ නම? ඒ පණ අදිනවා. තවත් ඉන්න ආසයි මේ පොත. තව මැෂින් එකකින් ඉන්ජෙක්ෂන් එකක් ගන්න හරි ඉන්න ආසයි. දැන් මැරෙන්න යන්නේ. තවත් ඉන්න ආසයි.
මම ගිය සතියේදී කිව්වා අපේ ගමේ ආච්චි කෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඇවිල්ලා අපේ අම්මා ඉදගෙන කිව්වා මේ අපි ඉතින් හරි කුඩයි අපි අහනවා මේ මොකද අපි උනේ නෑ ඔයාලට දැනෙනවා කතා කරන්න කියලා. මොකද අපි දැන් මැරෙනවා කියලා කෙනෙක් කිව්වම යනවා ගමේ ඉන්න අය බලන්න. ඉතින් අර යන්නේ අහනවා අපේ අම්මා අහනවා මොකද උනේ නෑ රෝසි තාවම අදිනවා. ඉතින් අදිනවලු මැරෙන්නේ නෑ. තාම දාලා යන්න බෑ. දවස් දෙක යන්නේ නැහැ මොකද උනේ තාවමත් ඉන්නවා මම එළියටත් ඇහෙනවලු අදිනවා යන්න කැමති ඇයි දන්නවද යේසුස් වහන්සේට ප්‍රථම ස්ථානය දීලා නැහැ අපිත් යේසුස් වහන්සේ පිළිඅරගෙන තාම ප්‍රථම ස්ථානය දුන්නේ නැත්නම් කඩුවක් නෙමෙයි මේ පොරවක් නෙමෙයි ඉදිකට කවුරු අරන් දුවනවා ආමේන් ඉන්දිකට දැකලාම ගඩ ගන්න. ඒ සංසික ප්‍රේමේ නෑ අපි ළඟ. ප්‍රථම ස්ථානයේ අපේ ජීවිතේ දෙවියන් වහන්සේ දීලා නෑ. අපි නිකන් හුලඟටත් බයයි, වැස්සටත් බයයි, කොරෝනාටත් බයයි, මැලේරියාවටත් බයයි, උණටත් බයයි, හෙම්බිරිසාවටත් බයයි. ආමේන්. සීතලටත් බයයි, රස්නෙටත් බයයි, සභාවටත් බයයි. යේසුස් වහන්සේට විතරක් බය නෑ. इंसान बाय नहीं हमें बाय ना පොරොන්දු දේශයට ඇතුල් වෙලා තියෙනවා කියලා බදන්නවා නම් ඔබගේ ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට දෙන්න. හalleluya. ඔබගේ ප්‍රථම ඵලය දෙවියන් වහන්සේට පූජා කරන්න. ඒක දෙවියන් වහන්සේ ගින්නේ පූජාව බලාපොරොත්තු වෙනවා. හalleluya. ආමේන්. ඉතින් ස්වාමීන් වහන්සේ තාමත් ලස්සන දෙයක් මෙතන කියනවා. මේ පූජකයන් ගැන කතා කරලා කියන මේ පූජකයා මේක අරගෙන ඒක ලස්සනට ඒක මේවා කරලා දෙවියන් වහන්සේට පූජකයා තමයි කියලා දෙන්නේ. හalleluya. පූජකයා මෙතන කියනවා උන්වහන්සේ එයා ලොකු දෙයක් කරනවලු ඒ නාඹුල් ඵලය අරගෙන ගිහිලා. මොනවද කරන්නේ? ඒ දිවිතේ කතාව අපි දැක්කා. පූජකයා කියනවලු පූජා කරන්නේ නාඹුල් ඵලය. ආමේන්. ඉතින් ස්වාමීන් වහන්සේ අද කිව්ස්මේ අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නාඹුල් ඵලය වෙලා අපකින් අහනවා ඊටමත්ම ලස්සන වචනයක්. මොනවද උන්වහන්සේ අහන්නේ? හalleluya. අපේ ඊටමත් ඕන කරන දෙයක් අහනවා. අපි එක කොරින්ද පොතේ මේ 15 වෙනි පරිච්ඡේදයේ ඊටමත්ම වැදගත් වචනයක් 25 වෙනි පදයේ තියෙනවා. මොකද උන්වහන්සේ සියලු සතුරන් තමන් වහන්සේගේ පාදයට දමන තුරු රජකම් කරන්නට ඕනයි. යේසුස් වහන්සේ සියලුම සතුරන් එයාගේ පාදයට දානකම් රජකම් කරනවා. එතකන් මේ පොළවේ උන්වහන්සේ රජකම් කරනවා. දැනුත් රජකම් කරනවා, මතුවටත් මේ පොළවේ රජකම් කරනවා. සතුරව එයාගේ පාදයට දාන තුරු. කවුදද මේක ලබාගත්තේ? ලබාගත්තේ කවුදද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා ආදම් වගේම මිනිසෙක් කැඩට ඉපදිලා මිනිසෙක් කැඩේටම මැරිලා ඒ ආදම් වගේම නිරේට ගෙනියන මිනිසුන් ගලවන පිණිස උන්වහන්සේ නැගිටලා නාමුල් ඵලය වුණා. ආමේන්. ඒ නැගිටිනාට පස්සේ මතේ 26 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කියනවා මට ස්වර්ගයේද මේ පොළවේ ආදම් ඇවිල්ලා නැති කරගත්තු සියලුම බලයේද දැන් මට තියෙනවා. ස්වර්ගයේ තියෙන දේ පොළවේ තියෙන දේ මාර්ග තියෙනවා. මමයි දැන් නාඹුල් ඵලය මා කරන කොටගෙන තමා යෝනම කෙනෙක්ව ගලවන්න පුළුවන්. හalleluya. උන්වහන්සේ ගෝලයන්ට කිව්වා මට දැන් මේ පොළවේ බලය තියෙන නිසා නුඹලන් ගිහිලා සියලු ජාතීන් ගෝලයන් කරන්න. මොනවද කිව්වේ? නාඹුල් ඵලයක් වෙන්න ඉඩ හරින්න. මොකද සිනමන් සහෝදරය ස්වාමීන් වහන්සේ තුල ඔබ නාඹුල් ඵලයක් වුනේ නැත්නම් උන්වහන්සේගේ මගේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් අපි කවදා හරි දවසක අපේ ක්‍රමය අනුව දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නට යනවා. හalleluya. මෙතන පැහැදිලිවම කතා කරා උන්වහන්සේ අපේ ඒ ක්‍රමයට මේව කරනවා කියලා. මෙතනදී කවුරුම ලස්සන දෙයක් මතක් කරලා දෙනවා. හalleluya. මොනවද?
ස්වාමීන් වහන්සේ ගැන ඉතාමත්ම පාරට්ටු කරගන්නවා. එයා 31 වෙනි පදේ කියනවා. හලෙලූයා. සහෝදරයනි මම දවස්පතා නැසිමි අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා ගැන මට ඇත්තා වූ පාරට්ටුව පිට කියමි. එයා කියනවා මොනවද? මම හැමතිස්සෙම දවස්පතා මම නැසිනවා. මොනවද? ගින්නේ පූජාව ප්‍රථම ඵලයේ යා ජීවත් වෙනවා. ගින්නේ පූජාවෙන් යා හැමදාම ජීවත් වෙනවා. මම හැමදාම මාව ගින්නට හසු වෙනවා. මම හැමදාම නැසිනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ. හලෙලූයා. ඒ කියන්නේ මොනවද? මට මම මේ පොළවේ යද්දී මාව නිරේට ගෙනියන පාරවල් මට එනවා. හමු වෙනවා, වදිනවා. නමුත් උන්වහන්සේ මාව ගින්නේ දාලා මා ප්‍රථම ඵලය නිසා මට මගේ ජීවිතේ ඒවා පුරුස්සලා අයින් කරනවා. ඔබ දවස් පතා පිළිස්සෙන්න ඕන හැම කෙනෙක්ම ඊයේ තිබිච්ච දේවල් අද තියෙනවා නම් ඔබ ප්‍රථම ඵලයේ නෙමෙයි. ගිය අවුරුදු තිබිච්චව තාම තියෙනවා නම් ඔබ තාම ප්‍රථම ඵලයේ පොරොන්දු දෙසිදීලා නැහැ. ආමේන්. ගිය අවුරුදු කරපු වැඩ තාමත් කරනවා නම් මං කිය හොඳ වැඩ නෙමෙයි නරක වැඩ. තාවම ප්‍රථම ඵලයේ වෙලා නැහැ. පිළිස්සෙන්න දීලා නැහැ. උන්වහන්සේ කතා කරන සියුම් වටින් ඔබ පිළිස්සෙන්න. දෙවියන් වහන්සේට ඕන නැති දේවල් තියෙනවා නම් පුරුෂ ගන්න. පාවුතුමා කියනවා මං හරි ප්‍රීතියෙන් ඉන්නවා. දවස්වල පිළිස්සෙනවා. ඒකට හේතුව මොනවාද? මම එපිසිදී මනුෂ්‍යාකාරයෙන් මුර්ගයෙන් සමග පොරබදිමි නම් මට ඇති ප්‍රයෝජනෙ කුමක්ද? හලෙලූයා. මියා කොරින්තියේදී යාට දැනෙනවා මාව හොඳට පිළිස්සෙනවා. ඒ උන්වහන්සේ මතක් කරලා දෙනවා කොරින්තියේ සභාවේ හිටපු අය උන් ප්‍රථම ඵලයේ හැටියට ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්ගේ වැරදි කියා දීලා අතහැරලා වුන් පුරුස්ස ගන්නවා. යා කියනවා මම එපිසියේදී මට ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොනවද? මම සතුත් එක්ක පොරවදනවා. ඒ කියන්නේ මොනවද? මම තිරිසන් ගතියට මාව ඇදගෙන යනවා මට පේනවා. මගේ ප්‍රථම ඵලය තිරිසන් ගතියට යනවා මට පේනවා. නමුත් මම කොරින්තියේදී මම ආඩම්බරයෙන් කියනවා මාව දවස්වල මම නැසි ජීවත් වෙනවා. එයා ඒක ආඩම්බරයෙන් කියනවා. මම සිනමන්ත සහෝදරය සහෝදරියේ ඔබ ඉන්නව සභාවේ ඔබව පිළිස්සෙනවද දවස්පත? උත්තම පූජිකයා ඔබ පුරුෂනවද දවස්පත? ඔබ රැස්සේ ඔබ පිළිස්සෙනවද? ආමේන්. ඔබ නැත්තම් අර එපිසි සභාවේ වගේ සත්තුන්ගේ ගණයට ඔබ ඇතුල් වෙනවද? පොර බලන්න යනවද? හලෙලූයා. මියා මතක් කරලා දෙනවා. ඔබ හිතන්න ඔබ සතෙක් එක්ක ජීවත් වෙනවනම් කොහොමද? ප්‍රථම ඵලයේ යේසුස් වහන්සේත් එක්ක ජීවත් වෙනවා නම් ඔබව දවස් පතා ගින්නේ පුරුෂලා වෙනස් කරගන්නවා. සත්තුත් එක්ක ජීවත් වෙද්දි මොකද වෙන්නේ? සතා දන්නව නේද? සත්තුන්ට අපි සව නමක් කියනවා. වැදගත් නමක්. ඒක සිංහල හරිය ලස්සනයි. ඒක හැබැයි රිදෙනවා. තිරිසනා. තිරිසනාට අම්මා පේන්නේ නැහැ, තාත්තා පේන්නේ නැහැ, අම්මා පේන්නේ නැහැ, අක්කා පේන්නේ නැහැ, අයියව පේන්නෙම නැහැ, මල්ලිව දන්නේම නැහැ. ආමේ ළඟපාතේ ඉන්න අය තමයි එයාගේ අම්මා, අක්කා, අයියා, නැන්දා, ඇන්ටි, ආමේ ටොන්ටි ඇන්ටි වෙනවා අන්තිමට නේද? ආමේ මාමා වගේ හිටපු කෙනා අයියා වෙනවා එකපාරම සමහරක් අයට. අඳුරන්නේ නැහැ. සතුත් එක්ක පොරබදන්න යනවා. ඒ ඇයි කියනවා අපි තිරසනා කියලා. මොකද සහෝදරය සහෝදරිය අපි දෙවියන් වහන්සේගේ නාම වල බලයි. අපි ආත්මික යුදෙව්වෝ. හලෙලූයා. අපි භෞතික යුදෙව්ව නෙමෙයි ආත්මයන් වහන්සේ විසින් අපව ගෙනියන්න ලබන ක්‍රිස්තුස් වහන්සේ අපව පොරොත්තු දෙවියන් නියම කරගත්තු අය. අපේ ජීවන ප්‍රතාව පුරුෂව දාන්න ඕන. පෞල්තුම පෙන්නන්නේ ඒකයි. මම කොරන්තියේදී මම දවස් පතා නැසෙනවා. හැබැයි පිසිදී පුතේ ඒක උන්නේ නෑ. ඒ පිසිදී මට සතුත් එක්ක පොරබලන්න සිද්ධ වුණා. ඔබ පොරොන්දු දේශයට ඇතුළේ වෙලාද තියෙන්නේ මගේ සෙනෙහවන්ත සහෝදරයා?
අපි කටින් ගෑ ගහනවා පොරොන්දු දේශය වෙත යන්නයි මගින ආවේ. තවත් ආත්මයෙන් පිරෙනවලු. පොරොන්දු දේශය වෙත බොරුවට ගෑ ගහන්නේ. හිතේ ඇතුලේ තිරසන් ගති තියාගෙන. ආත්මයෙන් පිරුණු කෙනයි මාංශයෙන් පිරුණු කෙනාවයි දෙවියන් වහන්සේ දන්නවා. නාඹුල් ඵලයයි අපවිත්‍ර ඵලයි දෙවියන් වහන්සේ දන්නවා. තිරිඟි දෙවියන් වහන්සේ දන්නවද නැන්ද? උන්වහන්සේ කිව්වද අර ගෝයමේ වැඩිගෙන ඉද්දි ගෝලුව ගිහලා කියනවා අනේ ස්වාමීනි අපි ගෝයන් හිටේවා ගෝයන් අතරේ මොනවද හිටුණා කියන්නේ? කිරිඳි කාටද හොයන්න පුළුවන්? ගෝයන්ට දන්නවා. ගෝයන් දුවගෙන කිව්වේ ස්වාමීනි ඔබ ඉඳන් අපි මේවා හිටෙමි. කිරිඳිය වෙලානේ උගලලා දාන්නද? එපා. හේතුව මොකද්ද? මෙතන කියනවා හේතුව ඊටමත්ම ලස්සනට උන්වහන්සේ මතක් කරලා දෙනවා. මොනවද? උන්වහන්සේ මතක් කරලා දෙනවා ක්‍රිස්තුස් වහන්සේ තුල සියල්ල ජීවත් කරු ලබන්නේ 22 23 කියනවා පාළුවේ. නමුත් එක් අය තම තමාගේ ක්‍රමයෙන් තම තමාගේ ක්‍රමය තමා ඔය කිරිඳි. හලෙලුයා. ආමෙන්. ඔබට දැනෙනවද මොනවද කියලා? ප්‍රථම ඵල කීදෙනෙක් ආසද ඔබගේ තුල ප්‍රථම ඵල එනවට? ආසද ඔබ යේසුස් වහන්සේ පිළිගත් ආත්මික ප්‍රථම ඵල වෙන්නේ? නැත්තම් ප්‍රථමයේ අන්තිමයේ ප්‍රථම වෙයිද? එහෙම වෙන්න දෙන්න එපා. ඔබ ප්‍රථමියව නම් ප්‍රථමියම තමයි. අන්තිමෙ වෙන්න යන්න එපා. හලෙලුයා. අන්තිමයේ දෙවියන් වහන්සේ ප්‍රථමිය කරගත්තු දේ. අපි ප්‍රථමියම හැටියට ඉමු. ඒක දෙවියන් වහන්සේට ගෞරවය. හලෙලුයා. ආමෙන්. කීදෙනෙක් කාස දවස්පත ඕනේ දේවල් පුරුෂ ගන්න. පාවුතුමා කියනවා මම හැමදාම මැරෙනවා. මේක හරියන්නේ නැහැ. මට එන දේවල් මට වැදෙනවා. මම ඒව අයින් කරගන්නවා. පුච්ච කෙනෙක්. ඇයි? මම ස්වාමීන් වහන්සේගේ ප්‍රථම ඵලයට අයිතිකාරයි. හලෙලුයා. ස්වාමීන් වහන්සේ ඊටම වැදගත් දෙයක් කියනවා 34 වෙනි පදේ. හලෙලුයා. 33 වෙනි පදේ කියනවා උන්වහන්සේ හලෙලුයා. බලන්න රැවටෙන්න යන්න එපා. නොරටෙලා. නපුරු සමාගමේ හොඳ චරිත නරක වන්නේ. ධර්මිෂ්ඨ ලෙස පිපිද පව් නොකර සිටපල්ලා. මක්නිසාද සමහරු දෙවියන් වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලැජ්ජාවට පමුණුන පිණිස මෙසේ කියමි. තාමත්ම සියුම් රහසක් දෙවියන් වහන්සේට මතක් කරලා දෙනවා. මොනවද? නුඹලාගේ ජීවිතේ අර එපීසියේ වගේ මම පොරබැද්ද සත්තු වගේ නුඹලාගේ ජීවිතවලට ඒ වගේ සත්තු එන්න පුළුවන් තිරිසන් ගති ඒ වලට රැවටෙන්න යන්න එපා. රැවටෙන්න යන්න එපා. හලෙලුයා. ඔබ දන්නවද මේ මම මේක ඔබට මම අධ්‍යයනය කරා කියලා කියන්නේ මට දැනෙන දෙයක් මම ඔබට කියන්න කැමතියි. සත්තු ඉන්නව නේද? සත්තුන්ට තරම් ආශාවල් මේ මොනවාද මේ ආශාවල් ගැන සීමාවක් නැහැ සත්තුන්ට. සත්තු දන්නේ ආශාව නිසා මේ සහෝදරයාද මේ සහෝදරියද මේ අයියාද මේ මල්ලිද කියලා සත්තු දන්නේ. පැහැදිලිද මම කියන්නේ? අපේ ප්‍රථම ඵලයේ අපි ළඟ නැත්තම් අපි සත්තු වගේ. අපිට දන්නේ මා ළඟ ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේම කරන සහෝදරයා සහෝදරිය කියලා. මට දැනෙන්නේ. ආමෙන්. ඔබට දැනෙනවද බලන් ඉන්න කෙනා යේසුස් වහන්සේ පිළිගෙන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේකින් ගෙනියන මට හොඳ සහෝදරයෙක් සහෝදරියක් කියලා. එයාට ප්‍රේම කරන්න ඔබට පුළුවන්ද? ප්‍රථම ඵලයේ විතරයි පුළුවන් ප්‍රේම කරන්න. ප්‍රථම ඵලයේ නැතිේ ආපෝ මුන් ආශ්‍රය කරන්න හොඳ නැහැ. ආපෝ මුන් ආශ්‍රය කරන්න හොඳ නැහැ. මුන් කොටයි. මුන් උසයි. මං කියන්නේ ගතිගුණ. මුන් ඵලලයි. මුන් මහතයි.
මුංගේ කකුල් දිගයි, මුංගේ කකුල් කොටයි. මුංගේ ඔළුව දිගයි, බෙල්ල කොටයි. බෙල්ල දිගයි, ඔළුව කොටයි. මං ගතිගුණ කිව්වේ නෑ. හරි? ඒතර ඔබ තීරුම් ගන්න. අපි යේසුස් වහන්සේගේ දරුවෝ අපි වෙන් කරලා තියෙනවා නම් අපි ළඟ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රථම ඵලයනේ. යේසුස් වහන්සේට මුළු ලෝකෙටම උන්වහන්සේ ප්‍රේම කරා. උන්වහන්සේ තමයි කුරුඳුල් ඵලය. ඒ නිසායි අපි ගැලවීම ලැබුවේ. ආමේන්. අපිට පුළුවන් කමක් නැත්නම් ඔය වෙන්වෙන් වශයෙන් තෝරගන්න නැතුව යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් හැම කෙනෙක් දිහා බලන්න. ඒ අය ඔබගේ යහපත් දේවල් දැකලා පිළිසිලා තියනවා බව දැකලා උන්වහන්සේට ස්තුති කරයි. ඔබගේ ජීවිතය වෙනස් වෙනවා කියන්නේ. ආමේන්. ඔබ වෙන්වෙන් කරලා දාගෙන තියනවා මතක තියාගන්න මම APC අය වගේ කියලා. මේ සභාවේ වෙන් කරන්න පුළුවන් දෙයක් නෑ අපිට. ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නම් සභාව තියෙන්නේ උන්වහන්සේගේ ප්‍රේමයයි. උන්වහන්සේ සියල්ලන්ටම ප්‍රේම කරලා කුරුඳුල් ඵලයට ගෙනලා තියනවා නම් උන්වහන්සේට උනි සියලු කෙනෙක් මොසවා ගන්න. එකෙක්වත් දාලා යන්නේ නැතුව. ආමේන්. අපි වෙන් කරුවා නම් දෙවියන් වහන්සේට කොහොම කීන්ති යනවද? ආමේන්. මියා වයසක ඇන්ටි මියා හරියන්නේ නැහැ. මියා තරුණ මියා හැම වැඩම කරනවා. මියා මේම කෙනෙක් කියලා අපිට වෙන් කරන්නට බෑ. උන්වහන්සේගේ ප්‍රේමයයි. ආමේන්. දැන් ඔබ තේරෙනවද ඔබ කොරින්තියද ඔබ එපිසිය දින්නේ කියලා? ඔබ කුරුඳුල් ඵලයේද කියලා? හලෙලූයා. මම පොඩ්ඩක් ඇතුළට ඔබ ගෙනියනවා. ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා ඊටමත් වැදගත් දෙයක්. මොනවද? ධර්මිෂ්ඨ ලෙස 34 වෙනි පදේ කියනවා ධර්මිෂ්ඨ ලෙස පිපිද පව් නොකර සිටපල්ලා. නුඹලා කුරුඳුල් ඵලයක් නම් දෙවියන් වහන්සේගෙන් කුරුඳුල් ඵලයට උන්වහන්සේ කතා කරේ මාගේ ධර්මිෂ්ඨිය කියලා. හැමේ ධර්මිෂ්ඨයෙක් නම් ඔබ උන්වහන්සේගේ පව් කරන්නේ නැතුව ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔබ පිසියේ පැත්තට යන්නේ පාබොරුවට. ඔබ පව් කරන්නේ අපිට දෙවියන් වහන්සේගේ කුරුඳුල් ඵලයක් නම්. හලෙලූයා. ආමේන්. ඒ වගේ උන්වහන්සේ ඊටමත් වැදගත් දෙයක් කියනවා. හලෙලූයා. සමහරු දෙවියන් වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලැජ්ජාට පමුණුන් පිණිස මෙසේ කියමි. නමුත් මලොන්ගේ නැගිටින්නේ කෙසේද? ඊටමත්ම ලස්සන ප්‍රශ්නයක් අපේ ජීවිතයට දානවා ස්වාමීන් වහන්සේ කෙනාලා. කොහොමද අපි මලොන්ගේ නැගිටින්න ඕනේ කියලා? යේසුස් වහන්සේ මලොන්ගේ නැගිට්ටා ප්‍රථම ඵලයේනේ. එතකොට අපි කවදා හරි දවසක මලොන්ගේ නැගිටින්න ඕන. නැගිටින්නේ කොහොමද කියලා අහනවා. කී දෙනෙක් දන්නවද මලොන්ගේ නැගිටින්න? ආමේන්. කී දෙනෙක් ආසද මලොන්ගේ නැගිටින්න? හලෙලූයා. දැන් අපි බලමු මලොන්ගේ නැගිටින්නේ කොහොමද කියලා. අපි මලොන්ගේ නැගිටින්න ඕන නම් දෙවියන් වහන්සේ තන වචනයක් කතා කරනවා. මොනවද ඒ වචනේ නම? අඥානය. නුඹ වපුරන දේ මලොත් මිස නැත්තම් පැලවෙන්නේ නැත. නුඹ වපුරන්නේ ආමේන්. නුඹ වපුරන්නේ හලෙලූයා. හලෙලූයා. අඥානයේ නුඹ වපුරන දේ මලොත් මිස නැත්තම් පැලවෙන්නේ නැත. නුඹ වපුරන කල වපුරන්නේ මතු අට ගන්නා කදනව පිරිඟුව වෙන වර්ගික බීජයක් හෝ පමණක්. නමුත් දෙවියන් වහන්සේ තමන් කැමති හැටියට ඊට කඳක්ද එක එක බීජයට නියම කඳක්ද දෙනසේක. උන්වහන්සේ මතක් කරලා දෙනවා නුඹ වපුරන්නේ මොනවද? මොනවටද? නැවත නැගිටීමට වපුරන්නේ මොනවද කියලා අහනවා. වපුරන්නේ නැවත නැගිටීමට ඔබ වපුරගන්නේ මොනවද කියලා අහනවා දෙවියන් වහන්සේ. ඔබ නැවත නැගිටීමට වපුරලා තියෙන්නේ මොනවද? ප්‍රේමවන්ත සහෝදරයෝ ඔබ නැවත නැගිටින්න වපුරලා තියෙන්නේ මොනවද? කුරුඳුල් ඵලය දෙවියන් වහන්සේට දෙන්න. ඔබගේ ජීවිතේ කුරුඳුල් ඵලය දෙවියන් වහන්සේට දෙන්න. ඒක පොළවේ
මැරෙන්න ඕන කුරුඳුල් ඵලය. ඒකෙන් හට ගන්නට ඕන දෙවියන් වහන්සේට ඕන කරන බීජය. ඒකට දෙවියන් වහන්සේ සුදුසු අයට කඳක් දෙවියන් වහන්සේ දී. ඔබගෙන් වැටිලා තියෙන බීජය මොකක්ද? ඔබ මලෝගෙන ඉන්න වැටලා තියෙන මොනවද අද දවසේ? බානිතයට දීලා තියෙන මොනවද තව අයට නැගිටින්න? මලෝගෙන ඔබ නැගිටින්න මොනවද දුන්නේ? මොනවද දුන්නේ? මොනවද දීලා දෙන නිතර නැගිටින්න? ස්වාමීනි මම පොඩියට සල්ලි තන්නා. අනිතයට නැගිටින්න. හැබැයි 10% ගන්න. නැගිටින්න දීලා තියෙන්නේ. ස්වාමීනි මට ඉඩමක් තිබුණා. ලස්සන ගයක් හදලා. ඒක මම දුන්නා බද්දට. හැබැයි පොලිය හරියට ඉඩමේ කාන දුන්නේ නැති නිසා මම යාව එලෙව්වා. දැන් මගේ අඳුරන පුංචම්මගේ පුතා ඉන්නවා. ආමේ. ස්වාමීනි මට තිබුණා රත්තරන්. ආමෙන්. මොනවද දුන්නේ? ඒවා තියාගෙන හිටියා. මොකටද? මරණම පෙට්ටිය දාලා ගෙනියන්නේ. මාළඟ ඇඳුම් තිබුණා. ඒවා තියන් හිටියා. මොනවද? කීබෝඩ් මීටරයක් මරණයට පස්සේ හදලා ස්වර්ගයට ගෙනියන්නේ. ස්වාමිනී කෑම දෙන්න තිබුණා. හැබැයි ඒව මං ගබඩා කරලා තියාගත්තා මරණයට පස්සේ කන්න. ස්වාමිනී මට බොහෝ සන්දක දේවල් තිබුණා. මම තියාගත්තා. හේතු වෙයි. මේ වචනික වලින් කුරුඳුල් ඵලය කියලා මට දුන්නා. මම තියාගත්තා ස්වාමීනි. අඥානය. නිවනසේ කතා කරන්නේ අඥානය. ඇයි නුඹට මම දුන්නුදී ඇයි පොළවේ හරියට පැල කරගත්තේ නැත්තේ කියලා අහනවා. නුඹ ඇයි හරියට පැල කරගත්තේ නැත්තේ? නුඹ පැල කරනවා නම් ඒක වැටිලා මැරිලා යනවා. හැබැයි මං ඒකෙන් අලුත් දෙයක් අට ගන්න සලස්සනවා. ආමේන්. මෙතන කියන්නේ මම අලුත් දෙයක් අට ගන්න සලස්සනවා. ඒකට ඕන කරන කඳ දෙන්න දන්නේ මම විතරයි. ඒකට ඕන කරන කඳ මම දෙන්න දන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ තාමත් ඕන කරන පණිවිඩය අපේ ජීවිතයට එකතු කරගමු. මොනවද? සියලු මාංශ ආකාර මාංශය නෙවෙයි. මාංශින් තියෙන හැම දෙයක්ම මාංශය නෙවෙයි. මිනිස්සේ මාංශය එක් ආකාරයේ මුර්ගයාගේ මාංශය වෙන ආකාරයකිය. පක්ෂීන්ගේ මාංශය තවත් ආකාරකයේ මසුන්ගේ මාංශය වෙනත් ආකාරකයේ ස්වර්ගීක ශරීරයේද භූමික ශරීරයේද ඇත්තහ නමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය භූමිකයාගේ තේජස අනිකය එකක්ය. දෙවැනි හොඳට මතක් කරලා දෙනවා ප්‍රථම ඵලයේ නුඹ දෙන ආකාරයට කොයි විදියටද හට ගන්නට යන්නේ. නමුත් මනුෂ්‍යයාගේ ශරීරය දෙවියන් වහන්සේ ඒක භූමියෙන්ම මනුෂ්‍යාකාරයෙන් යට නැගිටින්න දීලා දෙවියන් වහන්සේ තේජසේ මිනිස්සෙක් කරනවා. ප්‍රථම ඵලය අපේ ජීවිතේ තව කෙනෙකුට දෙනවා නම් ඒක තේජසේ මිනිස්සෙක් කරනවා. පළවෙනි ආදම් මිනිසයා ප්‍රාණයක් තිබුණා. දෙවියනි ආදම් යේසුස් වහන්සේ තේජසේ ආත්මයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම පළවෙනි ආදම් තුලින් ඉපදිලා දෙවෙනි ආදම්ගේ තේජසෙන් ජීවත් වෙන අය අපි මහිමයට ඔසවා ගන්න ඉන්නා දෙවියන් වහන්සේගේ ප්‍රථම ඵලය. ආමේන්. දේවචනි කියලා තියෙන අපි ඔසවා ගද්දී අපිව මහිමාන්විත ශරීරයක් දෙනවයි කියලා. හලෙලුයා. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. හලෙලුයා. උන්වහන්සේ අපිට යමක් කතා කරනවා. දැන් අපේ ශරීරවල එක එක විදියට අපි තියෙන්නේ. කී දෙනෙක් දන්නවද අපේ ශරීරවල එක එක විදියට තියෙන්නේ කියලා? ආමේන්. දැන් අපේ ශරීරවල සමහර අවස්ථාවලදී ඊටමත්ම දැරදි විදියට තියෙන්නට පුළුවන්. මොනවද?
ජරාවේ ශරීර තියෙන්න පුළුවන්. හොඳ ශරීර තියෙන්න පුළුවන්. ආමේන්. ඉතින් අපිට හම්බෙලා තියෙන්නේ හොඳ ශරීරය. ආමේන්. එක එක ශරීර තියෙනවා. අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දීලා තියෙන හොඳ ශරීරය. ඒ ශරීරේ නම තමයි ක්‍රිස්තුස් වහන්සේගේ මාලිගාව. ඒකේ කවුද ඉන්නේ ශරීරේ? සුද්ධාත්මයන් වහන්සේ. හලෙලුයා. හොඳයි දැන් සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපි ඉන්නකොට දෙවියන් වහන්සේ කියනවා හලෙලුයා 45 වෙනි පදේ කියනවා එසේම පළවෙනි මිනිසයා වූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේය ලියා තිබේ. අන්තිම ආදම් ජීවමාන ආත්මයක් විය. එසේ වේ නමුත් ප්‍රථම වන්නේ ආත්මික එක නොව ස්වභාවික එකය. පසුව ආත්මික ඒකක වේ. මේ පළවෙනි ආදම් තුලින් අපි ජීවත් වෙලා ඉස්සෙල්ලාම පෙනී හිටින්නේ කවුද? පළවෙනි ජීවමාන ප්‍රාණිය. ඒ ජීවමාන ප්‍රාණිය තමයි ඔබයි මමයි මේ විදිහටම පෙනී හිටින්න යනවා. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තු අපි තුල ජීවමාන ආත්මයක් තියෙනවා. ඒක වැඩ කරනවා මේ ජීවමාන ප්‍රාණිය ඔසවා ගන්න. ඒක වැඩ කරනවා දවස් කොටා වැඩ කරනවා. ආමේන්. සුද්ධාත්මයන්සේ වැඩ කරනවා. ඒක නොවිනා වැඩ කරනවා. ජීවමාන ප්‍රාණය ජීවමාන ආත්මය ඇවිල්ලා අපව ගෙනියන්න වැඩ කරනවා. හේතුව ඒ දන්නවද? කුළුඳුල් ඵල තියෙන නිසා අපි ළඟ. කුළුඳුල් ඵලේ නම මොකද්ද? යේසුස්. හලෙලුයා. ආමේන්. යේසුස් මහලඟ ඉන්නකොට මොනවද අපිට කියන්න පුළුවන් එකම දේ? කුළුඳුල් ඵලය මහලඟ තියෙන නිසා. යේසුස් මාට කළ සෑමදී මා අද තුල ජීවන විට මගේ ජීවන ආත්මය ආමේන් මගේ ආත්මය කියයි හලෙලුයා. යේසුස් මා ප්‍රථම ඵලයට ගෙනාවු නිසා. ආමේන්. ඔබට මතක් වෙනවා ඔබගේ ජීවිතේ ඔබ හිටපු තැනින් ආමේන් ඒ තිරිසන් ගතියෙන් මාව ජීවමාන ආත්මයක් එක්ක ගෙනියනව මාර්ග මට ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙනවා. ආමේන්. හලෙලුයා. දැන් මම ඔබට යමක් මෙතනදී පෙන්වන්න යනවා. පළවෙනි මිනිසයා භූමිකව මෙතන කියනවා. ආමේන්. හලෙලුයා. හලෙලුයා. 48 කියන භූමික තැනත්තා යම්සේද භූමිකයත් එසේමය. ස්වර්ගික තැනත්තා යම්සේද ස්වර්ගියත් එසේමය. අපි භූමික තැනත්තාගේ රූපේ දරනවා සේම ස්වර්ගික තැනත්තාගේ රූපේද අපි දරන්නෙමු. අපි පොළවේ ඉන්න ආදම්ගේ ස්වරූපය අපි දරනවා. උන්වහන්සේ මිනිසෙක්ම යවුවා. උන්වහන්සේගේ ස්වරූපයට සමානත්වයට ඒ තමයි ආදම්. ආදම්ගේ ස්වරූපය දරන නමුත් අපි ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දරුවැටේට ස්වර්ගයේ රූපය අපි දරනවා. කී දෙනෙකුට ස්වර්ගයේ රූපය ඔබලඟ තියෙනවද? මම හිතනවා ඔබට වැටහෙනවා ඇති මේ මොහොතේ ආත්මයන් වහන්සේ බෝ කතා කරන්නේ. ස්වර්ගයේ රූපය ඔබලඟ තියෙනවද මේ පොළවේ ගමන් කරද්දී? ස්වර්ගයේ රූපය තියෙනවා නම් වැදගත් දෙයක් කරන්න යනවා. යේසුස් කැමති නැහැ. පරණ සියල්ල පහවකී. දැන් අලුත් ජීවිතයක් තියෙනවා. ඒ නිසා මා සමග යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගමන් කරනසේක. උන්වහන්සේගේ ප්‍රථම ඵලයේ පාංගුකාරයෙක් වෙලා තියෙන නිසා උන්වහන්සේ සුද්ධව සිටින්නාක්සේ මම සුද්ධව ජීවත් වෙනවා. පව් කරනවා නම් මොකද වෙලා තියෙන්නේ? මාත් එක්ක සත්තු කරවදනවා. ආමේන්. සත්තුන්ට තේරෙන්නේ නැහැ මං කියවනේ. හැබැයි දෙවියන් වහන්සේගේ දරුවන්ට හොඳට තේරෙනවා. ඉතින් සහෝදරයනි උන්වහන්සේ ලස්සන දෙයක් කියනවා 50 වෙනි පදේ. අපි අම්මා කෙනෙකුට මේක වැදගත්ම පදයක්. අපි හිතන්නේ නැති රහසක් උන්වහන්සේ කියලා දෙන්න යනවා. ඉතින් සහෝදරයනි මාංශයට හා රුධිරයට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න බැරි බව දිරණ
ස්වභාවය නොදිරන බවට උරුම කරගන්න බැරි බව මම කියමි. රහසක් අපිට දෙවියන් වහන්සේ අද දවසේ කියලා දෙන්න යනවා. මොනවද? උන්වහන්සේ මතක් කරලා දෙනවා. මොනවද? උන්වහන්සේ කියනවා මාංශයෙන් රුධිරයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය හොරගම් කරගන්නවත් ඉල්ල ගන්නවත් ලබා ගන්නවත් බැහැ. මාංශයෙන් කරන වැඩ නිසා රුධිරයෙන් කරන වැඩ නිසා දේව රාජ්‍ය හිමි කරගන්නට බැහැ. එහෙනම් අපි උරුම කරගන්න පුළුවන් කොහොමද? ආත්මයෙන් අපට උරුම කරගන්නට පුළුවන්. එහෙනම් ලොකු රහසක් අද දවසේ අපට එදිදරව් කරන්න යනවා දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම ඒක දිහා බලමු. මොනවද කියන්නේ උන්වහන්සේ? හලෙලුයා. දිරණ ස්වභාවයට නොදිරණ ස්වභාවයට උරුම කරගන්නට බව කියමි. බැරි බව කියමි. මෙන්න නුඹලාට මම රහසක් කියලා දෙන්න යනවා 51 වෙනි පදේ කියනවා. සියල්ලේම අපි සියල්ලෝම නොසැත පෙන්නෙමුය. නමුත් අන්තිම හොරණයාව පිමන කල මොහොතකින් ඇසිපිය හෙළෙන ක්ෂණයකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමුය. මක්ස්දාවද හොරණයාව පිමුණු ලබන්නේය. එකල මනහව් නොදිරෙන ස්වභාවයෙන් යුක්තව නැගිටිනු ලබන්නෝය. අපිද වෙනස් කරනු ලබන්නෝය. මක්සාද දිරණ සුළු මේක නොදිරණ බවට පැමිණෙන්න ඕනෑය. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය කියනවා අපි හැම කෙනෙක්ම හලෙලුයා මොනවද වෙන්නේ යන්නේ මේ රුධිරයෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න බෑ. හැබැයි මම රහසක් කියලා දෙන්න යනවා. හොරණෑවක් පිඹිනවා. හොරණෑවක් පිඹිනවා. ඒ හොරණෑව පිඹිනකොට ඇසපිය නොහැසි ක්‍රමෙන් වෙනස් වෙනවා. ආමේන්. කී දෙනෙක් දන්නවද හොරණෑව දෙවියන් වහන්සේ පිඹිනවයි කියලා? දෙවියන් වහන්සේගේ දාසයව පාවිච්චි කරමින් හැම ඉරිදම හොරණෑව පිඹිනවා. හැබැයි අපේ ජීවිතය මං කිව්වේ අර සත්ත්ව වගේ ක්‍රම පිළඟ තියෙනවා. ඇසිපිය නොහැකින් වෙනස් කරනවා. හේතුව ඇයි? නොදිරණ ස්වභාවයට ඔබ ඔසවාගෙන ගෙනියන්න. ඉතින් ඔය හොරණෑව පිඹිනකොට සමහරක් උන්ට ආස නැහැ. අයියෝ මල කරදරේ කන්දික වහ ගන්නව හැමදාම කියනවනේ. දෙවියන් වහන්සේ කියන්නේ මොනවාද? හොරණෑවේ හඬ ඇහෙන අයට පමණයි නොදිරණ භාවයට එන්නට පුළුවන්. ඔයගොල්ලෝ පසුව කියවලා බලන්න උතන මොනවද කියන්නේ කියලා. හොරණෑවේ හඬ ඇහෙන්නේ නැති අය ජරාවට යනවා ශරීරේ. ඒ කියන්නේ ඒ අය හැමම මිරිය ගිහිල්ලා ජරාවටපත් වෙලා මිය ගිහිල්ලා කටුත් එහෙමම දිරලම යනවා. ඒවා නොදිරණ ස්වභාවයට එන්නට බැහැලු. ඇයි? හොරණෑවේ හඬ ඇහෙන්නේ. හේතුව ඇයි දන්නවද? හොරණෑවේ හඬ ඇහෙන්නේ නැත්තේ ප්‍රථම ඵලය දෙන්න කැමති නෑ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අහනවා නුඹ මට ආදරේද? ඔව් ස්වාමීනි. එහෙනම් මුළු සිතින් මට නමස්කාර කරන්න. මුළු සිතින් මට ප්‍රේම කරන්න. මම මුළු සිතින් මාව සොයන්න කියලා. ප්‍රථම ඵලය දෙන්න කියලා කියන්නේ. හලෙලුයා. ඔබ මාව සොයන්න ආසද? ඔව්. මුළු කැමැත්ත මාත් එක්ක කරන්න කියලා කියනවා. හලෙලුයා. අර පොසත් තරුණයන් කිව්වා ඔයා මාත් එක්ක එන්න කැමතිද? ඔව්. එහෙනම් ඔයා මොනවද කරන්නේ? මම මුළු ව්‍යවස්ථාවම ආරක්ෂා කරලා දිනවා. එහෙනම් යා මොනවද කිව්වේ උන්වහන්සේ? ඔය සියලු දේ මාත් අර මාත් එක්ක එන්න යන්නේ. මුළු සිතින් මාත් එක්ක ඉන්න පුරුදු වෙන්න. මගේ නිවන් සහෝදරය අද කුරුඳුල් ඵල නරක වෙලා තියෙනවා තීරසන් ගතියට කියලා. අද නරක විච්ච භාජන හොඳ ඵල වලට වෙනස් වෙලා තියෙනවා. අපි නරක විච්ච භාජන. අපි නියම යුදෙව නෙමෙයි. අපි නරක විච්ච භාජන. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපෝ කුරුඳුල් ඵලයට ගත්ත නිසා
අපිව ස්වභාවය වෙනස් කරලා තියෙනවා. එයාගේ කැමැත්ත ලෙස අපිව වෙනස් කරලා තියෙනවා. දැන් අපිව වෙනස් කරපුවා අපි යන්න හොඳ නැහැ ජරාවට. ආමේන්. හලෙලුයා. අද හුඟක් අය වෙනස් කරලා තියෙන නිසා පුදුම පහසුවක් තියෙනවා ජරාවල් යන්න ගිහින්. දෙවෙනස් කියනවා ඒ වගේ අය මිය ගියොත් ආපහු දිරනවා මිසක් වෙනස් වෙන්නේ නැහැ. කී දෙනෙක් දන්නවද අපි මැරෙනවයි කියලා? මම නැවත යනවා මේ කඳු දැසනත් අපිට කතා කරා. ආමේන්. මැරෙනවා. කී දෙනෙක් දන්නවද මැරෙනවා කියලා? කවුරුත් ආසනේ මැරෙනවා කියන වචනේ කතා කරන්නේ. 55 54 වෙනි පදයේ 15 කියනවා අපි ඔක්කොම කියවමු. දිරෙන සුළු වූ මේක නොදිරෙන භාවයටත් මරණීය වූ මේක අමරණීය භාවයටත් පැමිණ කල්ලි මරණ ජයෙන් ගෙනන ලද්දා වූ ලියා තිබෙන වචනය සම්පූර්ණ වේ. එම්මා මරණය තාගේ ජය කොහෙද? එම්මා මරණය තාගේ කටුව කොහෙද? මරණයේ කටුව නම් පාපයයි. මරණයේ කටුව මොනවද? තිරිසන් ගතියයි. ඒක දිරලම යන්න යනවා. මරණයේ පාපය, මරණයේ කටුව, මරණය දිරන්න යනවා. හලෙලූයා. උන්වහන්සේ කියනවා නමුත් අපේ විශ්වාසම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරගෙන අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපට ජයග්‍රහණයක් දීලා තියෙනවා. ඇයි? අපි උන්වහන්සේගේ නාම මුල් ඵල හැටියට අපෝ උන්වහන්සේ බාර ගන්න කැමති දැන්. පාසු ඊශ්‍රායලයන් ඔබ බාර ගනි. අපිව දැන් බාර ගන්න තියෙන්නේ උන්වහන්සේගේ ප්‍රථම ඵල හැටියට. එයි ආත්මයන් වහන්සේ විසින් ගෙනියනු ලබන්න අපි ඉඩ දෙන්න තරමට දෙවියන් වහන්සේ අපට ලං වෙලා තියෙනවා. අපි කවදා හරි මැරෙනවා. හැබැයි ජරාවට යන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ මරණයට නැවත හැරිලා ජීවනය ලබන්න බලය දෙන්න යනවා. බලය දින අය ඔබ ළඟ බලය තියෙනවා. ආමේන්. නොදිරන තැනට එන්න බලය තියෙනවා. අපිව ඇසපිය නොහැන ශනකී මේ හොරණය ඇසෙන නිසා අපිට වෙනස් වෙන්න දෙවියන් වහන්සේ කතා කරනවා. කී දෙනෙකුට හොරණෑවේ හඬ ඇහිලා තියෙනවද? පාවුල්තුමාට හොරණෑවේ හඬ ඇහෙන නිසා තමයි ඔහු අතනදි කියන්නේ කොරින්තිය ගැනත් මම හොඳට දන්නවා. එපීසී ගැනත් හොඳට දන්නවා. එපීසීදී මාව සත්තු වගේ අයත් එක්ක බව ජීවත් කරනවා. කොරින්තියේදී මාව ගින්නෙන් මාව සෝදිසි කරගෙන ස්වාමීන් වහන්සේ ගෙනියනවා. එතකොට මම දවස්පතා මෙරි නැගිටිනවා. ඔබට දවස්පතා හොරණෑවේ හඬ ඇහෙනවා නම් ඔබ මැරෙන්නම ඕන. ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් නැවත බලය ඉල්ලගෙන නැගිටින්න ඕන. හිතුණු වගේ ජීවිතයේ රෝසමල් යහනාවක් නෙමෙයි. හැබැයි ආත්මිකව රෝසමල් යහනාවක් තමයි. ආත්මිකව හැමදාම ප්‍රීතියෙන් ජීවත් වෙන අය මානසික සියල්ල කුණුයයි කියලා හිතන්නේ. ඔබ මානසිකව රැස් කර ගන්නවා නම් ඔබට කුළුඳුල් ඵලය ස්වාමීන් වහන්සේට පූජා කරන්නට බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ කුළුඳුල් ඵලය. ක්‍රිස්තුස් වහන්සේ ඔබව අල්ලා ගත්තා නම් ඒ වැඩේට විශ්වාසවන්තව මේ පොළවේ ජීවිතයක් ගත කරන්න. ආමේන්. හලෙලූයා. කී දෙනෙක් කාසල ඔබ කුළුඳුල් ඵලයට අයිති වෙච්ච අය වගේ ජීවත් වෙන්නේ? ඔබ ළඟ නාමුල් ඵලයක් තියෙනවද? තියෙනවද ඔබ ළඟ? කවුද කියන්නේ යේසුස් වහන්සේගේ ඔබගේ නාමුල් ඵලය කියලා? තියෙනවද? තියෙනව නැහැ ඔබට වෙනස් වෙන්න බැරි. ඵලය තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඵල දරන්න ඕන. හලෙලූයා. අපි හැමදාම කියනවා යාඥා කරගෙන මා වෙනස් වෙන්න ආසයි සමිදී වෙනස් කරන්න සමිදී කියලා. දුන්නේ නැත්නම් කවදද වෙනස් වෙන්නේ? දෙන්නේ බෑ වෙනස් වෙන්න. ප්‍රථම ඵලයේ දුන්නොත් වෙනස් කරයි. දුන්නේ නැත්නම් වෙනස් වෙන්නේ නැහැ. හලෙලූයා. කී දෙනෙක් අද වෙනකොට දෙවියන් වහන්සේට ප්‍රථම ඵලය දීලා නැහැ? වයසන්සිය දන්නෝ, විවස්ථාව දන්නෝ, පොතට ඇය දන්නෝ, පුදුම දේවල් දන්නෝ, හාස්කම් දන්නෝ, මැරෙලා නැගිටිච්ච උම දන්නෝ. ආමේ. පොත් 60ට වැඩි තවත් පොතුත් දන්නෝ. තාම ප්‍රථම ඵලය දීලා නැහැ.
ඔබ අද සූදානම් නම් ප්‍රථම ඵලයේ දෙවියන් වහන්සේට දෙන්න. දෙවියන් වහන්සේ ඔබව ගින්නෙන් ගෙනියලා ඔබගේ මුළු ජීවිත කාලය තියෙන අපවිත්‍ර දේවල් අයින් කරලා ඔබව පවිත්‍රකමට දෙවියන් වහන්සේ බාර ගන්නවා. ආමේන්. පවිත්‍ර නැති කිසි කෙනෙකු ස්වාමින් වහන්සේ ඔසවා ගන්නේ නොමැත. ආමේන්. ඔබ පවිත්‍රයි කියලා කියන්නේ එකම හේතුවයි තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාත් එක්ක ඉන්නවා. ඔබ පවිත්‍රයි කියන්නේ යේසුස් වහන්සේ ඔබත් එක්ක ජීවත් වෙනවා. මොකද යේසුස් වහන්සේ සුද්ධයි. උන්වහන්සේ අපවිත්‍ර නැහැ. ආමේන්. එහෙනම් උන්වහන්සේ සුද්ධ නම් මාව මොනවද කරන්න ඕනේ? සුද්ධකමට ගේන්න ඕන. මාව ගින්නෙන් හැමදාම පුරුස්සලා එතනින් පසු කරලා අරින්න. හැමදාම මම පිළිසෙන කෙනෙක්. යන්න ඕන මගේ ගමන. ඇයි? මාව පුරුස්සන්න මාව මැරුණම මාව දිරන්න යන්නේ නැහැ. ආපහු නැගිටින්න බලය දෙනවා. මම පිළිසුන්නේ නැත්නම් මාව තරාවට යන්න යනවා. මම පිළිසුනා නම් මම මැරුණා. උන්වහන්සේ බලය දෙනවා නැවත නැගිටින්න. ඒ නිසයි අපි යේසුස් වහන්සේ පිළිගත්තේ. ආමේන්. බිස්නස් එකකටවත් කියලා කර ඉල්ල ගන්නවත් සුව වෙන්නවත් යක්ෂාත්ම නැති වෙන්නවත් ආමේන් වෙන තත්ත්වයක් වල ඉන්නවත් වෙන සේවයක් කරන්නවත් නෙමෙයි අපි යේසුස් වහන්සේ පිළිගත්තේ. යේසුස් වහන්සේ පිළිගත්තේ මේ පොළවෙන් මැරලා නැගිටින්නයි. ආමේන්. යේසුස් වහන්සේ පිළිගත්තේ මේ පොළවෙන් නැගිටින්නයි අපි. වෙන මොකටවත් නෙමෙයි පිළිගත්තේ. කවුරු හරි එහෙම පිළි අරගෙන තියනවා නම් වැරදීමක්. ඔබ වැරදි පාරක දුවන්නේ. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තේ මේ පොළවෙන් නැගිටලා අලුත් පොළොවට යන්නයි. ආමේන්. හලෙලූයා. දැන් කී දෙනෙකුට මරණේ කටුවක් තියෙනවද දෙවියන් වහන්සේ කියලා? තියෙනවද මරණේ කටුවක්? හලෙලූයා. එම්මා මරණය තාගේ ජය කොහෙද? එම්මා මරණය තාගේ කටුව කොහෙද? මරණේ කටුව නම් පාපයයි. ඔබට පාපය රැඳිලා තියෙනවද කොහේ හරි? ඒ පාපයේ තියෙනකම් දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානයේ දෙන්නට බැරි වෙති. හලෙලූයා. මේ දිවා භාගී අපි කියමු ස්වාමීනි මට ජය දෙන්නා දෙවියන් වහන්සේට මම අද ස්තුති කරන්න යනවා. මට හොරණේ විහඬ එනවා. මට හොරණේ විහඬ එනවා. ඒ මොනවද කිව්වේ? මට ස්වාමීන් වහන්සේ කතා කරනවා ප්‍රථම ඵලයට ඇතුළු වෙන්න. අපි නැගිටිමු. අපේ ස්වාමීන් වහන්සේට ගන්න දෙන්න. ස්වාමීනි බසියුම් හඬින් අපිට කතා කරනවා. හලෙලූයා. අපිට ආත්මීක ශරීරයක් උමනා වෙලා තියෙන බවට දැන් දැනෙනවා. අපිට ආත්මීක ප්‍රාණයක් උමනා වෙලා තියෙන ජීවන ප්‍රාණයක් උමනා වෙලා තියෙනවා. ඒක අපිට දැනෙනවා. ඒ වගේම ජීවන ශරීරයක් අපිට ඕන වෙලා තියෙනවා. ඒක දැන් අපිට දැනෙනවා. ස්වාමීනි අපේ ජීවිත වෙනස් කරන්න. සුළුමුටක් ස්වාමීන් වහන්සේට ඔබේ ගමන කතා කරන්න. මේ ගමන අපි මොනවද නවාතැන් පොළක් පමණයි මේක. මේ නැවතිලා ඉන්න ඇවිල්ලා තියෙන නවාතැන් පොළක් මේ ජීවිතයේ. නමුත් සදාකාලිකව යන්න ඕන තැනක් තියෙනවා අපි හැම කෙනෙකුටම. ඒක අපි මුළුමු කරගමු. ඊළඟ ස්වාමීනි මේ පොළවෙන් පස්සේ මට අලුත් පොළොවකට යන්න ඕන. අපි දන්නේ නැති වසංගත රෝග භයංකාර දේවල් මේ පොළොවට ඉන්න යනවා. අපි දන්නේ නැතුව මිනිස්සුන් මිය යන්න යනවා. අපිට බයගෙනත් යන්න බැරි වෙනවා. ඉදිරි කාලවල මරුණ මිනිස්සුන්ගේ දේහවත්වත් බලන්න බැරි වෙන්න දැන තමයි ඇත්ත. ආමේ මේක ඉදිරියේ සිද්ධ වෙන්න යනවා. කාවක්වත් ඉදිරියේ අපිට ගිහිල්ලා බලන්න බැරි තැන් එන්න යනවා. හලෙලූයා. මුණ ගැහෙන්න කතා කරන්න බැරි තැන් එන්න යනවා. බයිබලයේ අතේ අරගෙන යන්න බැරි තැන් එන්න යනවා. ආමේ විවස්ථාව ගැන කතා කරනවා මරණ තැනකට එන්න යනවා ඉදිරියේදී. නමුත් මේ ඔක්කොන්ට වඩා වැදගත්කමක් තියෙනවා. අපි මැරෙන එක. අපි මැරුණම අපිට නැගිටින්න ඕන. මේ අවස්ථාව අපිට දීලා තියෙනවා. ඒ ගැන අපි සුළු මොහොතක් මෙනෙහි කරමු. අපිට නැවත නැගිටින්න තියෙන බලය ගැන අපි උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරමු. ඒක අපව දවස් පතක් ඉන්නේ පුරුෂගෙන පරණ දේවල් අමතක කරමින් අලුත් ජීවිතයක් ගත කරන්න මට දෙන්න ස්වාමී. මාව වෙනස් කරන්න වහන්සේගේ ස්වරූපයට ගිහින්
මට ඔබගේ ධර්මිෂ්ඨිය කැඩිට පිනිසිට දෙන්න නැත්නම් උන්වහන්සේ මට කතා කරේ අඥානය. ඔක නවත්ත ගන්න කියලා කියේ. ඒ දැනට මට එන්න දෙන්න එපා. ස්වාමීන් පුදුම දෙයක් කරන්න කියලා. ඉල්ලන්න. ස්වාමීන් වහන්සේට ගනුදෙනු කරන්න.